ආයුබෝවන් තෙරුවන් සරණයි සියලු සත්ත්වයන් ඉදිරියට අසුපත් පුතේ දැන් අපි මේ අද මේ වෙලාවේ කතා කරන්න යන්නේ ඕගලන්ගේ වොයේජ් පේපර් එක. එහෙනම් පළවෙනි වොයේජ් පේපර් එක ඔයාලට හම්බුණා. මේක පුතේ ඔයාලා තනියෙන් කරන්න ඕන පේපර් එකක් නේ. අපි ඒක ගෲප් වල ඔයගලන්ට දාලා තියෙනවා MG එකේ දාලා තිබ්බා. ඒකින්ද ඔයගලන්ට ඒකෙන් අරන් කරගත්තා නම් මේක සෑහෙන වටිනවා. මොකද මේකවත් තනියෙන් කරන්න ඕනේ. දැන් තනියෙන් කරන පේපර් එක නිකන් අපි මාකින් එකක් දැන් මේ මොහොතේ එවන්නේ නැහැ. අපි ඒක සාකච්ඡා කරනවා. අන්න ඒකයි වටින්නේ. සාකච්ඡා කරනකොට පුතේ ඔයාලා මේකට කොලයක් අතේ තියාගෙන විවරණයක් ලියන්න. සුප්‍රීට කොට යන්න පුළුවන් සුප්‍රීම ක්‍රමවේදයක්. මොකෝ අපි ලංකාවේ ප්‍රථමයා බිහි කර ලංකාවේ වැඩි මේ සාමර්ථ්‍ය ප්‍රමාණයක් බිහි කර ලංකාවේ සුප්‍රීම පන්තිය කියන එක ක්‍රියාවෙන් ඔප්පු කරපු පන්තිය නිකන් කටකලියාවට කියවලා නෙමෙයි පුතේ. ඒක වැඩ කරනම යන පුතේ සිලබස් එකේ හැම තැනක්ම හවු වෙලා ගොඩ යන්න පුළුවන්. හිතින් අවංකව යම් දෙයක් ඉල්ලන්න පුතේ අනිවාර්යෙන් ඒක ලබා ගැනීමේ හැකියාවක් ඉල්ලනවා. මොකද හිතතරම් ඔබට ආදරය කරන කෙනෙක්, හිතතරම් ඔබ පරිස්සම් කරන කෙනෙක්, හිතතරම් ඔබට කරුණාව දයාව අනුකම්පාව දක්වන කෙනෙක් තව කෙනෙක් නැහැ. හිතින් ඕනනම් ඉල්ලපන්. හිතින් හැමදේම ඉල්ලපන්. අපිට මේ දේ ලබා ගැනීමේ හැකියාවක් තියෙන පුතේ. ඒකින්ද ඔයා මේ ගමන ආරම්භන්නේ සිතින් ඊට අදිෂ්ඨානුකූලව යන්න. ඒකින්ද යමු ඊට කෙටි කාලයක් අපිට තියෙන්නේ. මේක ලංකාවේ හැම ළමයෙක්ට නොමිලේ බලා ගැනීමේ හැකියාව දීලා තියෙන පුතේ. මොකෝ අපි සල්ලිමත් නැහැ ගුරුවරු නෙමෙයි. හරිද? අපිට අවශ්‍යතාවය තියෙන්නේ ලංකාවේ ජාතිය ගොඩනගන්න. මේ රටේ ඉන්න දරුවන්ගේ නැන පහන් දල්වන්නේකින්ද අපිට මුදල මත පදනම් වෙච්ච ටියුෂන් ශිෂ්‍යයක් අවශ්‍ය වෙන්නේ. ඔයගලන් දන්න කොහොමද මුදලපත හමායන ටියුෂන් ගුරුවරයෙක් නෙමෙයි කියන එක. අනිත් එක මේක ටියුෂන් කියන කතන්දරයට වඩා මේක පුතේ ගුරු භූමිකාවක්. අපි මේ දිසාපාමොක් ආචාර්යවරුන්ගේ පැවැදෙනව පරපුරෙන් ඉදිරියට අරන් යන ක්‍රමවේදයක් විතරක් පුතේ. නැත්තම් මේ අපි කරගෙන යන්නේ ඕගොල්ලන්ගේ තියෙන අම්මගේ තාත්තගේ තියෙන දහඩිය මාංශය උරාගෙන බොන පිපාසය පිටක් නෙමෙයි පුතේ. එහෙනම් මතක තියාගන්න අපි මේ කරන්නේ ඔයගලන්ට හොඳ ගමනකට ආරම්භයක් ලබා දෙන්න. මොකද විභාගෙට තියෙන තව කෙටි කාලය. ඒ කෙටි කාලය තුල අපි කරන්න පුළුවන් උපරිම දේ මේ මොහොතේ කරන්න පුතේ. හැමතිස්සෙම විශ්වවිද්‍යාලය අරමුණක් කරගන්න, අදිෂ්ඨානයක් කරගන්න. ඒ අරමුණ සහ අදිෂ්ඨානය වලට හැමදාම ජය ගැනීම හැකියාවක් තියෙන. එහෙනම් දෙයියන්ගේ පීඩෙන් ආපුරා කියලා අපි පළවෙනි වොයේජ් පේපර් එකේ කරන්න පටන් ගමු. 1. ලොව වැඩිම ප්‍රමාණයක් විසිරී පැවති සිටිනා සුදුජීවි කාණ්ඩය වන බැක්ටීරියාගේ ශෛලවිත්තිය. බැක්ටීරියා ශෛලවිත්තිය හැදලා තියෙන පුතේ පෙප්ටිඩෝග්ලයිකන් කියන සංකීර්ණ සංයෝගයේ. එහෙනම් උත්තරේ ඉන්නේ පෙප්ටිඩෝග්ලයිකන් කියන එක. ඒතර ග්ලූකන් මැනන් තියෙන කාගේද? ග්ලූකන් මැනන් තියෙන පුතේ දිලීරවල ශෛලවිත්තිය. සෙලුලෝස් තියෙන ශාක ශෛලවිත්තිය. රෙනින් කියන්නේ පුතේ එන්සයිමයක්. කිරි කැටි කැසීමට ලක්වන එන්සයිම. එතන හරි. යමු ඊළඟ පිළිතුරු ප්‍රශ්නාංක දෙකට. එහෙනම් පිළිතුරු අංක 5 එකේ 5. පහක් දැක්න සුජීවීන් අතරින් ක්ෂය රෝගය. ක්ෂය රෝගය මතක් වෙච්ච ගමන් පුතේ මතක් වෙන්න ඕනේ පුතේ මෙන්න මෙතන ගහලා තියෙන එන්නද. මෙන්න මෙතන වාගේ පැල්ලමක් ඇති වම් අතේ. එතන ඒ ගහලා තියෙන එන්නද පුතේ අපි කියනවා මේ සාමාන්‍යයෙන් ඕක තමයි පොඩි කාලේ විදින ක්ෂය රෝග එන්නද BCG කියන එක. එතකොට පිළිතුරු අංක එන්නේ මයිකෝබැක්ටීරියම් ටියුබර්කියුලොසිස් තියෙන. මයිකෝබැක්ටීරියම් ටියුබර්කියුලොසිස්. මයිකෝබැක්ටීරියම් ටියුබර්කියුලොසිස් වලට තියෙන උත්තර පිළිතුරු අංක 5. දැන් දෙකේ පිළිතුරු අංක 5 ගෙඩි පිටින් මතක තියාගන්න යුතුයි. රයිට්. ඊළඟට මෙම ජෛවන තුලින් බෙනඩික් ප්‍රතිකාරයකට සුදුම ප්‍රතිචාර දක්වන්නේ. පුතේ බෙනඩික් ප්‍රතිකාරය කියන්නේ කවුද එතකොට? රයිට්. බෙනඩික් ප්‍රතිකාරකයේ කොබර් සල්ෆේට් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිශ්‍රණයක් තියෙනවා. එතකොට බෙනඩික් ප්‍රතිකාරකයට හරිද? පිළිතුරු ලබා දෙන්න පුතේ මොනොසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් වල අපි ඔකට කියන ඔක්සිහාරක සීනි පරීක්ෂණය කියලා. ඔක්සිහාරක සීනි පරීක්ෂණයේදී පුතේ මොනොසැකරයිඩ් සියල්ලයි ඩයිසැකරයිඩ් වල සුක්‍රෝස් ඇරුණම තියෙන ඩයිසැකරයිඩ් දෙක මොකද්ද? මෝල්ටෝසුයි ලැක්ටෝසුයි. මෝල්ටෝසුයි ලැක්ටෝසුයි මේ බෙනඩික් ප්‍රතිකාරකයේදී රයිට් තියෙන ෂුගර් ප්‍රමාණය මත පදනම් කරගෙන පුතේ ගඩොල් රතු පාට ආක්ෂේපයක් දක්වා පැමිණීම සිද්ධ වෙනවා. එතකොට සුක්‍රෝස් ඇරුණම එහෙනම් බෙනඩික් ප්‍රතිකාරකයට රුචිරම ප්‍රතිකාර කියන්නේ බෙනඩික් ප්‍රතිකාරකයත් එක්ක රත් කරාම රුජුවම ප්‍රතිචාරයක් දක්වන්නේ නැති සුක්‍රෝස්. එහෙනම් පිළිතුරු අංක 1 එනවා. රයිට්? සුක්‍රා දක්වන්නේ කියලා අහන්නේ. ඒතර දක්වන්නේ කවුද? ග්ලූකෝස්. ග්ලූකෝස් කියන්නේ පුතේ මොනොසැකරයිඩ්. සුක්‍රෝස් දක්වන්නේ නැහැ. සෙලුලෝස් කියන්නේ පොලිසැකරයිඩ්. පිස්ටේ පුතේ. එතකොට පොලිසැකරයිඩ් ලිපිඩ අපි කතා කරන ලිපිඩ. එහෙනම් උත්තරේ ඉන්නේ නැහැ. ඊළඟට 4. ඇමයිනෝ අම්ල එකිනෙක බැඳී ප්‍රෝටීනයක් නිර්මාණය වීමේදී හටගන්නා බන්ධනය වන්නේ. බන්ධනය කොට ඇඳලා බලමු. ඇමයිනෝ අම්ලයක ඇමයිනෝ අම්ලයක් වුණාම පුතේ මෙතන තියෙනවා කාබන්, මෙතන හයිඩ්‍රජන්. මෙතන R, මෙතන C දිත්ත බන්ධන O, OH එකක් තියෙනවා. මෙතන තියෙනවා ඇමීන කාණ්ඩයක් NH2 කියලා අපි අර කියන ඇමීන කාණ්ඩය. එතකොට තව මේ වගේ කෙනෙක් මෙයාගේ ළඟට ආවොත් මෙතන ඉන්නවා NH2 right
NH2 මෙතන CH මෙතන R කාණ්ඩය මෙතන කාබොක්සිලික් කාණ්ඩය C දිත්ත බන්ධන OH එක. එතකොට ඇමයිනෝ අම්ලයක ව්‍යුහය තමයි මේක. එතකොට පුතේ ඇමයිනෝ අම්ලයක ව්‍යුහය වුණාම මෙතන තියෙන කාබොක්සිලික් කාණ්ඩය මෙතන තියෙන ඇමීන කාණ්ඩය. එතකොට මේ කාබොක්සිලික් කාණ්ඩය මෙන්න මෙතන තියෙන OH සහ මේ හයිඩ්‍රජන් ගලවලා යනවා. ජලාණුවක් පැහැර යනවා. ඉතින් ජලාණුවක් පැහැර ගියාට පස්සේ මෙතන බොන්ඩ් එක නිර්මාණය වෙනවා C දිත්ත බන්ධන O C දිත්ත බන්ධන O මෙතන N. එතකොට N එක තමයි මේ නිර්මාණය වීම සිද්ධ වෙන්නේ. අනිත් ටික මම අදින්නේ නැහැ. මේ කොටස විතරක් මම පෙන්නුම් කරන්න මෙන්න මෙතන කොටස. right? ඔන්න ඔතන කොටස. එතන මෙතන හයිඩ්‍රජන් ඉන්නේ. එතන අලුතෙන් නිර්මාණය වෙච්ච බන්ධනයක් වලට පැහැදිලිව පේන්න තියෙනවා. එතකොට මෙතන තියෙන්නේ කාබන් නේ. මෙතන තියෙන්නේ කාබන් නේ. එතකොට මෙතන H ඉන්නවා. මෙතන R එනවා. ආයෙ මම සම්පූර්ණයෙන් අදින්නේ නැහැ. මෙතන R එනවා. මෙතන H. මෙන්න අලුතෙන් නිර්මාණය වෙච්ච මෙන්න මේ තැන තියෙනව නේද? right? මෙන්න මේක තමයි පුතේ අපි කතා කරන පෙප්ටයිඩ් බන්ධනය. මේ තමයි පෙප්ටයිඩ් බන්ධනය. ඔන්න ඔක තමයි පෙප්ටයිඩ් බන්ධනය. කාබන් දිත්ත බන්ධන O N එක හදන බන්ධනය. C N අතර හැදෙන බන්ධනය පෙප්ටයිඩ් බන්ධනය. ඉතින් මිතුවේ මේ වගේ පෙප්ටයිඩ් බන්ධන විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ සරලව කිව්වොත් ඇමයිනෝ අම්ල විශාල ප්‍රමාණයක් එක දිගට එකතු වෙලා තමයි පොලිපෙප්ටයිඩ් නිර්මාණය කරන්නේ. ඉතින් පොලිපෙප්ටයිඩ් කියන්නේ මොකද්ද? ප්‍රෝටීනයක්. පොලිපෙප්ටයිඩ් කියන්නේ පුතේ ප්‍රෝටීනයක්. එහෙනම් ඒක අමතක කරන්න එපා. එහෙනම් පිළිතුරු අංක එනවා පුතේ. ඇමයිනෝ අම්ල එකිනෙක බැඳී ප්‍රෝටීන නිම වී විදිහට හට ගන්නා බන්ධනය වන්නේ පෙප්ටයිඩ් බන්ධන. පිළිතුරු අංක 4 එනවා. පිළිතුරු අංක 4 එනවා. පස්වෙනි ප්‍රශ්නේ පොඩි වැරද්දක් තියෙන ඒක හදාගමු. ප්‍රධාන පරිමාණයේ කොටස් 50ක් වර්ණීය පරිමාණයේ කොටස් 49ක් සමග. ඒක මෙහෙම වෙන්න ඕන. ප්‍රධාන පරිමාණයේ කොටස් 49ක් වර්ණීය පරිමාණයේ කොටස් 50ක් සමග. ප්‍රධාන පරිමාණයේ කොටස් 49ක් වර්ණීය පරිමාණයේ කොටස් 50ක් සමග සම්පාත කරනු ලැබූ වර්ණීය කැලිපරය. ඒක කුඩා මිනුම. ඇත්තට මෙතන උත්තරෙත් නැහැ. රයිට්? එතකොට කුඩා මිනුම ගන්නේ අමදිස්ස මතක තියාගන්න කුඩා මිනුම ගන්නේ. කුඩා මිනුම ගන්න ඕනම අවස්ථාවක කුඩා මිනුම ගන්න මේ වර්ණීය කැලිපරේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිග. ප්‍රධාන පරිමාණයේ කොටසක දිග. ප්‍රධාන පරිමාණයේ කොටසක දිග. බෙදන්න පුතේ. බෙදන්න සමස්ත වර්ණීය කොටස් ගන්න. කුඩා මිනුම ගන්න ලේසිම විදිය. සමස්ත වර්ණීය කොටස් ගන්න. समस्त वर्णीय කොටස් ගන්නවා. හරිද? කුඩා මිනුම සමානයි ප්‍රධාන පරිමාණයේ කොටසක දිග බෙදන්න සමස්ත වර්ණීය කොටසක් ගන්නවා. පුතේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිග මිලිමීටර් 1ක් කියලා අරගෙන වර්ණීය කොටස් ගන්න බෙදන්න පුතේ 50ක් තියෙනවා. එතකොට එක බෙදන්න 50යි. එක 50යි බෙදන්න පුතේ 0.02 මිලිමීටර්ස් කියලා එන්නේ. right? මේක තමයි උත්තරේ නැත්තේ. එහෙනම් මේකේවා මතක තියාගන්න මේකේ පොඩි අඩුපාඩුවක් තියෙන ප්‍රශ්නේ තුල. රයිට්? ඒක ලොකුට මෙහෙම හිතන්න එපා. අර්ධ පරිමාණය කියලා නොතිබ්බොත් අර්ධ පරිමාණය කියලා නොතිබ්බොත් ප්‍රධාන පරිමාණයේ කොටස දිගේ මිලිමීටර් 1යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. අර්ධ පරිමාණය කියලා නොතිබ්බොත් ප්‍රධාන පරිමාණයේ කොටස දිගේ මිලිමීටර් 1යි. මිලිමීටර් 1 බෙදන්න සමස්ත වර්ණීය කොටස් ගන්න. සමස්ත වර්ණීය කොටස් ගන්න 49 නෙමෙයි 50. ප්‍රශ්නේ ටිකක් මාරු වෙන දෙපැත්ත. හොඳේ. උත්තරේ 0.02 කියලා මිලිමීටර්ස් වලින් එනවා. රයිට්. ඊළඟට 6 වෙනි එකට මේක ස්කෝපින් පේපර් එකේ තිබ්බා වගේම දැනෙනවා නේද? නමුත් මේක මෙහෙමයි. පහත මිනුම් අතුරේ වර්ණීය කැලිපරය භාවිතයෙන් ගත හැකි මිනුමක් නොවන්නේ. ගත හැකි මිනුමක් නොවන්නේ. ඒතකොට වර්ණීය කැලිපරයෙන් ගන්න බැරි මිනුම මොකද්ද පුතේ? කේශික නලයක අභ්‍යන්තර විස්කම්භය. කේශික නලයක අභ්‍යන්තර විස්කම්භය. ගන්න බෑ අනිත් ඒවා හැම එකම ගත. ඝන කාමයක දිග, සිදුර ගැඹුර. හරිද? පරීක්ෂණ නලයක බාහිර විස්කම්භය, බෝතල් මොඩිය අභ්‍යන්තරයට ඒවා ගන්න පුළුවන්. හත්වෙනි ප්‍රශ්නේත් අපිට හම්බෙලා තියෙනවා ස්කෝපියන් පේපරේ. right එතකොට මේවා දන්න වෙන අපි ප්‍රශ්නේ කතා කරපු එකේදී පන්ති තුල මේ වගේම ප්‍රශ්න සාකච්ඡා කරනවා. මේ ප්‍රශ්නේම නැවත වාරයක් දෙනවා. මොකද උඩ ඔයාලට තවදුරටත් අවධාරණය වෙන හින්දා තමයි එහෙම කරන්නේ. right සරල ගැටළු නිසා එහෙම දාලා තියෙන අවස්ථා තියෙනවා. එතකොට මේක 6යි. right මේක 60යි. එතකොට මේකේ උත්තරේ එන්නේ 6යි 5 කියලා. කොහොමද එන්නේ එතකොට? මේක සුළු කරන්න. එහෙනම් a සමානයි pi r වර්ගයේ අංශක 360න් 60. right එතකොට උත්තරේ එනවා 5 R කියන්නේ 6යි 6යි මේක 6න් එකයි
ඒතර උත්තරේ කැපෙන පුතේ උත්තරේ 5.6යි වර්ග සෙන්ටිමීටර්. ඒ උත්තරේ එන්නේ පිළිතුරු අංක 2 කියලා ගන්න පුළුවන්. අපි යනවා පුතේ 8 වෙනි ප්‍රශ්නෙට. 8 වෙනි ප්‍රශ්නේ යන්න. ලෝහයක පරිමාප සාරණතාවය සමාන වන්නේ. ඒකට සම්බන්ධතාව මතක් කරගන්න ඕනේ. රේඛීය ප්‍රසාරණය, ශේෂ බල ප්‍රසාරණය, ඊළඟට පරිමාප ප්‍රසාරණය. එතකොට රේඛීය ප්‍රසාරණීයතාවය, රේඛීය ප්‍රසාරණතාවයට කියන්නේ අපි ඇල්ෆා කියලා. ශේෂ බල ප්‍රසාරණතාවයට කියන්නේ බීටා කියලා. පරිමාප ප්‍රසාරණතාවයට කියන්නේ ගාමා කියලා. දැන් ඇල්ෆා බීටා කියන්නේ පුතේ 2යි ඇල්ෆා. ගාමා කියන්නේ පුතේ ගාමා කියන්නේ අපි 3යි ඇල්ෆා. එතකොට පරිමාප ප්‍රසාරණතාවයෙන් සැලකුවොත් පරිමාප ප්‍රසාරණතාවයෙන් සම්බන්ධයෙන් සැලකුවොත් පරිමාප ප්‍රසාරණතාවයෙන් 3න් එකක් තමයි රේඛීය ප්‍රසාරණතාවය. ඒත් අපි අහන ප්‍රශ්නේ ලෝහයක පරිමාප ප්‍රසාරණතාවය නෝ ටික මම සම්බන්ධතාවය කොට ගන්න ඉන්නේ. ඒතකොට මේකත් නිසා ලෝහයක පරිමාප ප්‍රසාරණතාවය සමාන වන්නේ රේඛීය ප්‍රසාරණතාවයෙන් 3 ගුණයකට. රේඛීය ප්‍රසාරණතාවයෙන් 3 ගුණයකට. පිළිතුරු අංක 4 අපිට 3 ගන්න පුළුවන් අර ලේසියට. ප්‍රශ්න අංක 8 පිළිතුරු අංක 3 රේඛීය ප්‍රසාරණතාවයෙන් 3 ගුණයක්. අල්ක වගේ 3 ගුණයක් තමයි පුතේ ගාමා කියලා කියන්නේ. right now මේ ප්‍රශ්නේ දෙමු. මේකේ සෙන්ටිමීටර් 10ක් දිගදී. සෙන්ටිමීටර් 10ක් දිගදී කෙනෙක් මේ ඉන්නේ. 10ක් දිගපළ උස තියෙන ඝනකයක් මේ තියෙන්නේ. right මේක අපි හාරනවා සෙන්ටිමීටර් 3 කොටුවක්. ආ දන්නවා පුතේ මේ මෙතඩ් එක මොකද්ද? කටින් ඇන්ඩ් රිප්ලේසින් මෙතඩ් එක. එතකොට සෙන්ටිමීටර් 3ක්. මේක 10 සෙන්ටිමීටර්. right ඝනවස්තුවේ ඉතිරි ඝන වස්තුවේ මුළු පෘෂ්ඨ වර්ගඵලය වන්නේ right මේක හිතන්න එපා මේ 5 වලින් දීලා තියෙන පොඩි වැරදීමක් එක්ක තියෙන්නේ. ඔයා මේකේ උත්තරේ දාගන්න. right දැන් උදේ උඩ කැල්ල කපලා අයින් කරනවානේ. උඩ කැල්ල කපලා අයින් කරනවා. එතකොට ඔයා මට කියන්න සෙන්ටිමීටර් 3ක් කියන ඝනක කොටසක් අයින් කරනකොට උඩ කැල්ල වෙනුවට උඩ පෘෂ්ඨය වෙනුවට යටින් ආයේ අභ්‍යන්තර පෘෂ්ඨය නිර්මාණය වීම සිද්ධ වෙනවනේ. මේ පෘෂ්ඨය වටේ අර්ථයෙන් 4ක් නිර්මාණය. එතකොට මෙතන තිබ්බ ආරම්භක වර්ගඵලය පෘෂ්ඨ 6ක් හින්දා 10 වරක් 6ක් තිබ්බා 600. ආරම්භක වර්ගඵලය 600ක් තිබ්බා. right ආරම්භක වර්ගඵලය මේකේ 600ක් තියෙනකොට මේ කෑල්ල කපලා අයින් කරාම මෙතන උඩ පෘෂ්ඨය කොටු අයින් වුණාට උඩ පෘෂ්ඨය සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවනේ. ඒ උඩ පෘෂ්ඨය සම්පූර්ණයෙන් අයින් වෙලා යනකොට ඒ වෙනුවට යට ඇතුලේ පතුල නිර්මාණය වෙමින් ඉඳ උඩට යට රිප්ලේස් වෙනවා. නමුත් වටේ අලුතෙන් 4ක් නිර්මාණය වෙනවා. 3 වරක් 3 4ක්. 3 ගණන් 3 9 9ක් 4 36. එහෙනම් සමස්ත වර්ගඵලය අවසාන එක 636යි වර්ග සෙන්ටිමීටර. 636 වර්ග සෙන්ටිමීටර. ඒතර හොඳට මතක තියාගන්න. උඩ ඝනක කැල්ල අයින් වෙනකොට පුතේ උඩ පෘෂ්ඨය අයින් වෙනවා. ඇතුලේ අලුතෙන් පෘෂ්ඨ 5ක් නිර්මාණය වෙනවා. අලුතෙන් ඇතුලේ පෘෂ්ඨ 5ක් නිර්මාණය වෙන උඩ පෘෂ්ඨය වෙනුවට යට පෘෂ්ඨය රිප්ලේස් වෙමින් හින්දා වටේට අලුතෙන් 4ක් තියෙනවා. වටේට අලුතෙන් 4ක් තියෙන අලුත්ම 4ක් අර එකත් අලුත් එකක් තමයි. නමුත් උඩ එක්කෙනා වෙනකොට අය ආදේශ කළා සම්පාදනා කියලා හිතන්නකො වටේ 4ක් ආවා. ඒකට 3 වරක් 3 පෘෂ්ඨ 4ක් තියෙනවා. 4ක් තිබ්බම පුතේ උත්තරේ 636යි. right 636 right හරි. අපි ඊළඟට බලමු අවසාන එක ගෝලයක් තියෙන්නේ ප්‍රශ්න අංක 10ට. දැන් ගෝලයක් කොහොම අරගෙන කැපුවට පස්සේ ඔගේ පෘෂ්ඨ වර්ගඵලය කීයද කියලා අහන්නේ. පුතේ ඒතර ගෝලයක් ගන්න 4ටනේ ගමන්නේ. සමස්ත ගෝලයක් ගත්තට පස්සේ right මේ ගෝලය මෙහෙම 4ට කැපනවා. right කොහොමද? sorry මෙහෙම නෙමෙයි කැපන්නේ. හරි. right මෙහෙමනේ කැපෙන්නේ. මෙහෙම කැපෙන එක නම කියන්නේ. right. ඒතකොට මේ එක කොටසක් කියලා කියන්නේ තිබ්බ එක්කෙනා සමස්ත ගෝලයක් නම් සමස්ත පෘෂ්ඨ වර්ගඵලය 4πr වර්ගයනේ. එතකොට වක්‍ර කොටසට අයිති කොටස. මේ එක වක්‍ර කොටසක් පුතේ πr වර්ගය. πr වර්ගය එක වක්‍ර කොටසක් πr වර්ගය. එතකොට මෙතනින් එනවා මෙතනින් ඇත්තටම කැපුවට පස්සේ එක සයිඩ් එකක් අපිට පේන්නේ කොහොම නේද?
මෙම කැපලා එළියට ගත්තොත් එක සයිඩ් එකක් මෙහෙම පේනවනේ. එතකොට මේ එක සයිඩ් එකක් මෙහෙම පේන හැටි. එතකොට මෙන්න මේ සයිඩ් එක පේන හැටි ඕන. කැපුවට පස්සේ. එතකොට යට සයිඩ් එක මේ සයිඩ් එක. මේ සයිඩ් එකත් පුතේ මේ හැඩේම තියෙන කෙනෙක්නේ. එතකොට මේ වගේ දෙන්නෙක් තමයි ඉන්නේ. මෙයයි මේ යටින් බැලුවා පැත්තේ. එතකොට අර්ධ වෘත්ත දෙකක් කියන්නේ සමස්ත තනි වෘත්තයක්. එතකොට මේ දෙන්න එකතු πr වර්ගයක්. එහෙනම් සමස්ත කොටස එනවා. මේ සමස්ත කොටස ගත්තොත් එයාගේ හැඩය ඔන්න ඔහම එකක් නෙදී. පැත්තෙන් බැලුවම ඈ. අඳින අමාරුයි ඉතින් මෙහෙම. නොම හැඩයක් නේ. right එතකොට මෙතනත් අර්ධ වෘත්තයක් මෙතනත් තියෙන අර්ධ වෘත්තයක්. එතකොට මේ සමස්ත කොටස එන්නේ මුතේ πr වර්ගයයි දෙකේම එකතුව තමයි මෙයාගේ තියෙන උත්තරේ එනවා 2πr වර්ගය කියලා. 2πr වර්ගය කියලා එනවා. right පැහැදිලි නේද? එමයි ඒ කොටස නිර්මාණය වීම සිද්ධ වෙන්නේ. right අපි ඊළඟට එනවා එහෙනම් ප්‍රශ්න අංක පුතේ 10 උත්තරේ පිළිතුරු අංක 4. අපි එනවා ස්ට්‍රක්චර් කොටසට දිලීරේඛ රූප සටහනක් අඳිනදී. right එතකොට දිලීරේඛ කියන්නේ ඇත්තටම සූනස්තික සෛලයක්. අපි ඊස් කියනවා. right කොහොම සෛලයක් අඳින්නක් ගන්නවා. එතකොට වටේ ඉන්න සෛල විත්තිය. සෛල ප්ලාස්ම පඩලේ තියෙනවා ඊට පස්සේ මේ අඳින්නේ දිලීරයක්. පොතේ මේ අඳින්නවාට දිලීරයක්. එහෙනම් ඔය අනිවාර්යයෙන් මේක නැස්ටි අඳින්න. right නැස්ටි අඳින්න. right නිකන් රික්තයක් අඳින්න ඕන. මේකේ නැස්ටි සම්බන්ධ වෙච්ච RER SCR මොනවා හරි අඳනම හරි ඊපස්සේ මේ ඩොට් තියන්න. right මෙතන ඩොට් නැති එකක් අඳින්න ඕම එකක්. ඊපස්සේ ගොල්ජි දෙකක් අඳින්න. පැතිරි මණ්ඩලාකාර වේවයක් අඳින්න ගොල්ජි දෙය. right රයිබෝසෝම දාන්න වටේට. right මයිටොකොන්ඩ්‍රියාවක් අඳින්න. right ඔන්න ඔය ටික ප්‍රධාන වශයෙන් තිබ්බනම් හරි ප්‍රමාණවත්. ඒතකොට දැන් නාමකරණය දැන් කරන්න යන්නේ. right මෙතන අඳිමු උදේ මේ කියන රික්තකය. මේ ගොල්ජි දේහ මේ නැස්ටිය මේ RER rough endoplasmic reticulum RER dot නැති ඒවා තියෙන පුතේ SCR right මේ මයිටොකොන්ඩ්‍රියා අදන පුතේ කැපිලි බලවක් කැපුවා කියන දින්න මයිටොකොන්ඩ්‍රියා ඊට පුතේ මේ සෛල විත්තිය මේක සයිලෝප්ලාස්ම පටලය right මේක සයිලෝප්ලාස්මය right පොඩි ඩොට් දැම්මනේ අපි දාමු රයිබෝසෝම කියලා. ගොඩක් නාමකරණය කරලා තියෙන්නේ රයිබෝසෝම. තව ආහාර කණිකා වුණා දාමු ආහාර කණිකා කියලා. right බලන්න කොච්චර නම්බර තියෙනවද? 1 2 3 4 5 6 7 8 9 10 11. 1 2 3 4 5 6 7 8 9 10 11. 11ක් නම් කරන්නේ 10ක් වගේ තමයි සාමාන්‍යයෙන් අහන්නේ. මේක පුතේ දිලීරේක ව්‍යුහය. මේක සරල ව්‍යුහයක්. ඉතාම සරලයි. රට හොඳටම පැහැදිලි වෙනවා. right එහෙම නේද? right අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රධාන දිලීර කාණ්ඩ 4. පුතේ ප්‍රධාන දිලීර කාණ්ඩ 4 මතක තියාගන්න ඕන. right ක්‍රිඩියෝමයිකෝටා, ඇස්කොමයිකෝටා, බැසිලියෝමයිකෝටා සහ සයිගෝමයිකෝටා. අපි නම් 4 ලියමු. Cridiomycota Cridiomycota right ඊළඟට Ascomycota
ascomycota cryptomycota ascomycota ඊළඟ basidiomycota basidiomycota කියන්නේ පුතේ අපි අර කනහතුවයි කියන්නේ මේක කනහතු බැසිඩ් පාලනේ කන්නේ ආවල් එකට අපි ප්‍රජනක වෙන්නේ ඒකනේ රස කර තෙල් දාලා බැදලා උලිල කරලා කන්නේ ඔය ක්‍රිඩිඩියෝමයිකෝට මේ බැසිඩියෝමයිකෝටට ප්‍රජනක වෙයි කිරි දාලා තෙල් දාලා කන්නේ එතකොට උන්ගේ ඔය ප්‍රජනක වෙයි ඔය කියන රසය ඒක ප්‍රජනක වෙයි එහෙම එකක් තියෙනවා හරිද එතකොට මේක සයිගෝමයිකෝට එතකොට මෙන්න මෙහෙම තියෙනකොට ක්‍රිඩිඩියෝමයිකෝට ඇස්කෝමයිකෝට බැසිඩියෝමයිකෝට සයිගෝමයිකෝට වලින් ක්‍රිඩිඩියෝමයිකෝට පුතේ සරලතම දිලිර වංශය කියලා මතක තියාගන්න සරලතම එක්කෙනා මෙයා. රයිට් එහෙනම් ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. අපි ඊළඟ ප්‍රශ්නට යමු. බියර් නිෂ්පාදනය කරන ලබන ආකාරයෙන් කෙටියෙන් පැහැදිලි කරන්න. රයිට් බියර් නිෂ්පාදනය මතක ඇති. කංකාර කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න. එතකොට ඔයා මේ අහන්නේ මොනවද කරන්න කියන පියවර. එතකොට ඔය ඉඩ දිය දිනවට පියවර අන්දනම් කමක් නැත්තේ නෑ. පොඩි වාදනෙත් එක්ක. කොහොමද කරන්නේ? මෙන්න ගත්තා බාර්ලි බීජනේ. බාර්ලි බීජ. ක්‍රියාවලිය සඳහන් කරන්න යන්නේ පියවර අහන්නේ. බාර්ලි බීජ මුලින්ම කරන්නේ ජලයේ පොඟ අර්ධ පරෝහණය කිරීම. එහෙනම් ජලයේ පෙඟවීම. ජලයේ පෙඟවීම. හරිද? ආන්නේ කෙටියෙන් පැහැදිලි කරා. එහෙනම් ජලයේ පෙඟවීම අර්ධ පරෝහණය. අර්ධ පරෝහණය. හරිද? බාර්ලි බීජ ගත්තා ජලයේ පොඟ අර්ධ පරෝහණය කරා. ඒ ගත්ත ටික ඔන්න තියෙනවා. රයිට්? ඊට පස්සේ මේ ටික අපි මොකද කරන්නේ? මේක පුතේ වේලනවා. වේලීම. රයිට්? වේලලා ගන්න ටික මොකද කරන්නේ? කුඩු කරනවා. ඊට කුඩු කිරීම. කුඩු කිරීම. ඒ කුඩු කරලා ගත්ත කුඩ දිනවා. රයිට්? දැන් මෙතන වේලා ප්‍රතිවාර මතකයේ පාර්ටි ජලය පොඟ අර්ධ ප්‍රෝහණය කර වේලා ගත්ත මේ කොටස් වලට කියන්නේ මෝල්ට් කියලා. රයිට්? එතකොට කුඩු කිරීමේ தත්ත්වය මෙතන කියමු මෝල්ට් කියලා. රයිට්? ඊළඟ පියවරට ඊළඟ වේලෙ මොකද කරන්නේ? මෙයාට උණු වතුර දානවා. උණු වතුරත් එක තමයි අපායන්නේ උණු වතුර. උණු වතුර දැම්මම පස්සේ මෙයාට කියන වර්ඩ් ද්‍රාවණය කියලා මතකයි. වර්ඩ් නේ. රයිට්? උණු වතුරේදී. උණු වතුර යොදලා මේකට මොකද කරන්නේ? සිසිල් වෙන්න තියෙනවා. සිසිල් කිරීම. සිසිල් කිරීම. රයිට්? සිසිල් කිරීම ඕනෙත් නැහැ ඉතින් වර්ඩ් දාලා. රයිට්? අපි ඊට පස්සේ මෙතනට දානවා හොප්ස්. හොප්ස් දැමීම. හොප්ස් තමයි නැටවීම. නැටවීම. මේක නම් ගොඩක් වෙලාට අවශ්‍ය වෙන්නේ නැහැ. නම් දුවට කමක් නැත්තේ නෑ. නැටවීම. දැන් නැටවීම වතුර දාලා හොප්ස් දානකොට හොප්ස් කියන්නේ මොනවද? බීරමල්. බීරමල්. නම් බීරමල් නේද? නැටවීම. නටවල මොකද කරන්නේ? ඔන්න දැන් තමයි නිවෙන්න තියෙන නිවෙන්න. සිසිල් කිරීම. තමයි ඔබ මේ දැන් මේක නැතුවම ඉන්න පුළුවන් මොන්න. ඒක ඕන නැතුවම ඉන්න පුළුවන්. ප්‍රශ්නයක් නැත්තේ නෑ. මොනවද දාලා දැන් තාත් එක්ක වර්ඩ් කියනවා ඊට පස්සේ ආයි ඔබ්ස් දාලා නටවනවා. කෙලිම ගන්නත් පුළුවන්. සිසිල් වීම අවශ්‍යම නැහැ එතන. රයිට්? ඒතකොට මෙතන සිසිල් වීමත් එක්ක ඕගොල්ලන් දෙකම ඕනද කියලා හිතනවා. ඕනේ නැහැ. සිසිල් කිරීම. මේ සිසිල් කරන්න පුතේ නැත්තම් ඊස් තාප ගමන් මේ මැරෙන හින්දා සිසිල් කිරීම. එන සිසිල් කිරීම සිසිල් කරලා ගත්ත එකට අපි ඊස් දානවා. ඊස්ට් Saccharomyces cerevisiae. Saccharomyces cerevisiae. Yeast මෙතනට දානවා. yeast එදී. yeast එදී. right? yeast එදුවට පස්සේ දැන් මේක මොකද වෙන්නේ පුතේ? මධ්‍යසාර නිර්මාණය වෙනවා. දැන් මේක ඇතුලේ මධ්‍යසාර නිර්මාණය වෙනවා. මධ්‍යසාරයේ සෑදෙන්නේ. හරිද? මධ්‍යසාරය දැන් මේක හැදෙනවා. මධ්‍යසාරය හැදුනට පස්සේ අපි මොකද කරන්නේ? මධ්‍යසාරය හැදුනට පස්සේ මේක පුතේ පදම් වෙන්න තියෙනවා. පදම් කිරීම. පදම් කිරීම. පෙරීම. ජීවාණු මරණය. ඇසිරීම. ගබඩා කිරීම. ඇසිරීම ගබඩා කිරීම. ඇසිරීම ගබඩා කිරීම. ඉතින් ඔන්න ඔය ටික හොඳට මතක තියාගන්න හරි. දැන් මේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න නෙමෙයි තියෙන්නේ. අතර ප්‍රොසෙස් එකේ කතන්දර පැහැදිලි කරන්න නෙමෙයි කරන විදිය අහන්නේ කෙටියෙන් පැහැදිලි කරන්න. ජලය පොකවා
වේලුවා කුඩු කරලා කුඩු කරපු ඒවට කියන්නේ මෝල්ට් කියලා. ඒකට මොනවද දැම්මා? ඒකට කියන වර්ඩ් කියලා. ඊට පස්සේ බීර මල දාලා ඔක්ස් දාලා නැටෙව්වා සිසිල් කරා. ඊට පස්සේ සැක්‍රොමයිසිස් සර්වීසිය දැම්මා. ඒ කියන්නේ ඊස්ට් දැම්මා. එදින් තමයි මදසාර නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ ෆර්මෙන්ටේෂන් එක වෙනකොට එතකොට ලැබෙන මදසාරය ටිකක් ගන්න පදම් කරනවා, පෙරනවා, ජීවාණුවර්ණය කරනවා, අසුලන කබඩා කරනවා. මේක තමයි අපේ බියර් නිෂ්පාදනය වීමේ ක්‍රියාවලිය. බියර් නිෂ්පාදනය වීමේ ක්‍රියාවලිය. right අපි B කොටසට යමු ඊළඟට. බහුවවයක යන ඒකාවයවක විශාල ප්‍රමාණයකින් නිර්මාණය වන මහා අණුවේ ආණව PVC අණුක වේගය අඳ දක්වන්න ඒකාවයවක හා පුනරාවර්ති ඒකක දක්වන්න. PVC අඳිනකොට vinyl chloride එකද එන්නේ. right vinyl chloride. right vinyl chloride කියලා එනකොට vinyl chloride කියන සිදිත්ත බන්ධන O hydrogen ක්ලෝරින් ඉන්නේ. මෙතන දිත්ත බන්ධනය කැඩිලා මෙහෙට යනවා. මෙතන දිත්ත බන්ධනය කැඩිලා මෙහෙට යනවා. එතකොට මේකේ නිර්මාණය වෙනවා මෙහෙම බොන්ඩ් ටික. හයිඩ්‍රජන් ක්ලෝරින් හයිඩ්‍රජන්. එතකොට මෙතන බන්ධනයේ කොටසට තව එක්කෙනෙක් මෙහෙම සෙට් වෙනවා. මෙයා මෙතන තව එක්කෙනෙක්. මෙයා මෙතන තව එක්කෙනෙක්. රෝම සෙට් වෙයි සෙට් වෙයි දිගට යනවා. රයිට්. එතකොට මෙතන කඩාගත්ත වෙන තමයි පුතේ ඒක දිගට සෙට් වෙන්නේ. රයිට්. එතකොට මේ හයිඩ්‍රජන් මේ ක්ලෝරින්. ආයි දිත්ත බන්ධන කඩාගත්ත අය මේ විදිහට සෙට් වෙනවා. එක දිගට සෙට් වෙනවා. මාළු ක්ලෝරින්. ඒකට ওই දිගට එක දිගට සෙට් වෙන්න පුළුවන්. එතකොට නැවත සෙට් වීම සිද්ධ වෙන්නේ මේ කොටස නේද? එතකොට මෙයානේ නැවත සෙට් වීම සිද්ධ වෙන්නේ. එතකොට අපි අඳිනවා සීදිත් බන්ධනය H ක්ලෝරින් H. මෙයා තමයි අපේ පුනරාවර්ත ඒකකය. රීප්‍රසන්ටේටිව් යුනිට්. පුනරාවර්ත ඒකකය. පුනරාවර්ත ඒකකය. එහෙනම් මෙයා තමයි ඒක අවයවකය. ඒක අවයවකය. මෙයා තමයි පුනරාවර්ත ඒකකය. මෙයා තමයි අපේ බහු අවයවකය. මේක තමයි පොලිමර්. මෙයාට සිංහලෙන් කියන්නේ මොනම? මෙයා සිංහල නෙමෙයි ඉංග්‍රීසියෙන් කියන්නේ මොනම කියලා. right අර පොලිමර් මේක පුනරාවර්ත ඒකක නැත්නම් අපි ඒකට කියමුද රීප්‍රසන්ටේටිව් යුනිට් එක කියලා. vinyl chloride එකේ කියනවා මේ තමයි PVC. ඒ තමයි PVC පොලි කියන වචනේ ඇති වෙනවා. පොලි vinyl chloride. පොලි vinyl chloride. පැහැදිලි නේද? නොමයි එක නිර්මාණය වීම සිද්ධ වෙන්නේ. right ඊළඟ ප්‍රශ්න උත්තරය එදා ලේසියෙන්ම කෘතිම බහු අවයවක වල වාසි සහ අවාසි සංසන්දනාත්මකව ලියන්න. කෘතිම බහු අවයවක වල තියෙන වාසි. පුතේ වාසියක් විතර ගත්තොත් ප්‍රධාන වශයෙන් අඩු වියදම. ඊළඟට සැහැල්ලු බව. right පහසුවෙන් භාවිතා කළ හැකි බව. රසායනික ද්‍රව්‍ය වලට ප්‍රතිරෝධී බව. අඩු වියදම පහසුවෙන් භාවිතා කළ හැකි බව, රසායනික ද්‍රව්‍ය ප්‍රතිරෝධී බව, ශක්තිමත් බව, සැහැල්ලු බව ගන්න පුළුවන් පුතේ සාමාන්‍ය වාසි විදියට. අවාසි විදියට ගන්න පුළුවන් මෙහෙම එකක් තියෙනවා. මේවා පරිසර දූෂක. නිර්මාණය කිරීමට පුතේ විශේෂිත මේ ක්‍රමවේද භාවිතා කරන්න සිද්ධ වෙනවා. right එතකොට ඒවා අවාසි විදිහට ගන්න පුළුවන්. සමහර ඒවා පිළිකාකාරකයි, රෝගාබාධ හදනවා. සමහර ඒවා විසදායක වැඩි. ඒකින්ද ඒවා අවාසි විදිහට අපිට සලකන්න පුළුවන් උත්තර සරල උත්තරයක් තියෙනවා. right එමු අපි C කොටසට. පොඩි ගණනය කිරීමක් තියෙන පුතේ විද්‍යුතයේ කොටසේ. right ආනා ප්‍රශ්නයක් විදියට ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණයක මුළු 4 විදුලි ආලෝක කුළුණු වල ක්‍රිකට් පිච් එකක් කියලා right අපි ක්‍රීඩාංගණයක මේකම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ලෝකේ ලොකුම එක right ඔන්න මුළු 4 මේ අර ප්‍රධාන ලයිට්ස් අතර හරිද? මොන ප්‍රධාන ලයිට්ස් අතර කිලෝවොට් දෙකේ බල්බ් තියෙනවා මෙතන කියලා ලයිට් අතරේ
පද්ධතියේ හැලජන ප්‍රමාණය කිලෝවොට් 2.60ක් තියෙනවා. ඒ වගේ තැන් 4ක් තියෙනවා හැලජන ප්‍රමාණය. ඊළඟට පේක්ෂකාකාරයේ සහ අනුගත ප්‍රදේශවල වොට් 100 බල්බ මේ හැමතැනම වොට් 100 බල්බ 100 වොට් 100 වොට් බල්බ හැමතැනම තියෙනවලු 500ක්. එහෙනම් සාමාන්‍ය බල්බ මොනවද ඒවා මේ CFL බල්බ තියෙනවලු 100 වොට් ඒවා 500ක් හැමතැනම. ඊළඟට අපිට කියනවා විදුලි පංකා මේ කැරගෙන ෆෑන් කැරගෙන ෆෑන් හරිද? ෆෑන් තියෙනවලු පුතේ වොට් 100 වොට් 250 වොට් 250 ෆෑන් වොට් 250 වොට් 250 right. අපෙන් අහන පළවෙනි ප්‍රශ්න විදියට පහත දක්වා තිබෙන උපකරණ වල විදුලි පරිභෝජනය කිලෝවොට් පැය වලින් සොයන්නලු. මේ පුතේ එක තරගයකදී පැය 6ක් ක්‍රියාත්මක පවතිනවා. එහෙනම් එක තරගයකදී සමස්ත එක තරගයකට එනවනම් මේක පැය 6යි. මේකත් පැය 6යි. කල්පනාකාරී වෙන්න කිලෝවොට් වලින් හොයන්න තියෙන කිලෝවොට් පැය වලින්. ඒතර කිලෝවොට් පැය වලින් එනකොට මෙතන පැය නම් හරි. right. නමුත් මේක තියෙන්නේ වොට් වල. එහෙනම් මේක 1000න් බෙදන්න ඕන. මෙයන් 1000න් බෙදන්න. මොකද කිලෝවොට් පැය වලින් නම් මෙතන එනවා පුතේ කිලෝවොට් පැය ගන්න. right. හතරක් අතර 24යි. ආරාධක මෙවලු දෙවරක් 4 8යි 6වරක්යි 30යි. එතකොට ඔයාලට උත්තරේ ටක් ගාලා ගන්න හැකි 8 වරක් 30යි. right. උත්තරේ ටක් ගාලා ගත්තයි 8 වරක් 30යි. දැන් ඉතින් කැලේ දිනවනේ 288යි 288යි කියලා කිලෝවොට් පැය වලින් එන්නේ. කිලෝවොට් පැය වලින් එන්නේ. කිලෝවොට් පැය වලින් එන්නේ. කිලෝවොට් පැය වලින් CFL එතකොට එනවා මේක 1000න් බෙදන්න ඕනේ. හරිද? එතකොට බින්දුවක් කැපෙනවා. මේ බින්දුව කැපෙනවා. 10යි 5යි 6යි. 5 30යි 30යි 10යි 300යි මෙතන කිලෝවොට් පැය. කිලෝවොට් පැය මේ ඔක්කොම කිලෝවොට් පැය. right පුතේ? කිලෝවොට් පැය. ඊළඟට ඊළඟට මෙතන 200යි 156යි මෙතන එතකොට කපලා හැකි අපිට කිලෝවොට් කරගන්න මෙතන බිංදු 3 කපලා හැකි දෙවරක් 15 30යි 38යි 180යි. නොයිඩ් එක තමයි උත්තරේ 288. එතකොට අපෙන් අහන්නේ වෙන බින්දු අවුලක් නැත්තේ නෑ. right. සියලුම විදුලි පංකාවල සියලුම CFL බලන්න. හොඳට බලන්න උත්තරේ හරියද කියලා. දැන් අපි ගත්තේ මෙතන දෙවරක් 4 8යි. තා මෙතන අවුලක් තියෙනනේ. මෙතන අවුලක් තියෙනවා. මෙතන 8න්නේ පුතේදී. දෙවරක් 4 8යි. 8 වරක් 36 නෙමෙයි 360. 2880ක් කියලා එනවා. 2880ක් කියලා එනවා මේ ටික. 6 වරක් 4 වරක් 60 වරක් 2. බලන්න හරියට චෙක් කළා 2880ක් කියලා එනවා. ඊට පස්සේ මෙතන 500.2යි මෙතන 100.2ක් කපලා ගියා 1000න් බෙදුවම 10 වරක් 5 වරක් 6 300යි නේ 5 වරක් 6 300යි. එහෙනම් මෙතන හරිය එතකොට දෙවරක් බිංදු 3ට කැපුණා පුතේ මෙතන ඊට පස්සේ දෙවරක් 5 30යි 30 වරක් 6 180. ඔන්න ඔය ටික තමයි කිලෝවොට් පැය වලින් එන්නේ. මේ කිලෝවොට් පැය වලින් එන්නේ. right. එතකොට සියලුම රැඳෙන ලාම්පුවල ඔන්න දැන් ගෙවුවා. දැන් මට පොඩ්ඩක් මේක එකතුව කියන්න බලන්න ඩක්කා. කීයක් එනවද කියලා? 2880යි 300යි 180යි කියලා තියෙන්නේ පුතේ. right. 2880යි 300යි 180යි 3360යි 3360ක් කියලා එන්න ඕනේ ඔයාලට කිලෝවොට් පැය වලින්.
3360ක් කියලා. රයිට්. ප්‍රශ්න බලන්න ඊළඟට. සෑම මාසකම තරක 10ක් තියෙනවා. එහෙනම් ටොපිය හරියි. සෑම මාසකම තරක 10ක් තියෙනවා. තරක 10කට එන එක තරගයකට එන එක තරගයකට. එක තරගයකට. one match. කොච්චරක් යනවද? 3360ක් යනවා කිලෝවොට් පැය. පැය 6ක් ගලවන්න. එතකොට match 10ට මේ වගේ 10 ගුණයක්. 10 match 33600ක් කිලෝවොට් පැය. right? එක ඒකකයට විදුලි බිල 45යි. එහෙනම් වියදම ගන්න නම් පුතේ අපි 33000 සමානයි 33600 ගුණ කරන 45යි. බලන්න කීයක් වෙනවද කියලා? 33600 ගුණ කරන 45යි කීයක් වෙනවද බලන්න. හරියට සුළු කරා. 1,512,000යි. රුපියල් 1,512,000ක් කියනවා. ඔයාලට උත්තරේ රුපියල් වල. දැන් 15,12,000ක් කියනවා රුපියල් වල. right. එහෙනම් අපි උදේ ස්ට්‍රක්චර් ප්‍රශ්න ඉවරයි. අපි ඉන්නේ දැන් අවසාන ප්‍රශ්නේ රචනා ප්‍රශ්නය තුල. ඒකේ ත්‍රිකෝණමිතිය ගණනක් සහ ඔයාලට සරල තාපාංක පිළිබඳ ගැටලුවක් තියෙනවා. ත්‍රිකෝණමිතිය ගාන ඍජු සමාන්තර ඉවුරු සහිත ගඟක පතුල මැනීමට උත්සාහ දරන ශිෂ්‍යයෙක් ඉවුරේ ලක්ෂයක සිට ඊට ප්‍රතිවිරුද්ධ ඉවුරේ ඉවුරට ලම්බක දිශාවක පිහිටු ගසක් නිරීක්ෂණය කරයි. එතැන් සිට මීටර 75ක් ඉවුර දිගේ ගොස් බැලුව විට ගස පිහිටි දිගංශය ඔන්න දුන්න ඕලෙල් වලින් එකක්. ගස පිහිටි දිගංශය අංශක 210ක් බව නිරීක්ෂණය කරයි. පුතේ දිගංශය යම්කිසි මරණ යම් ස්ථානයකට උත්තරේ සිට තියෙන කෝණය යම් ස්ථානයක් දිස බැලුවම උතුරේ ඉඳන් ඒ ස්ථානයේ පිහිටලා තියෙන කෝණය තමයි පුතේ දිගංශය කියන්නේ. දිගංශය සහිත දල රූප සටහන ඇඳ ත්‍රිකෝණමිතික අනුපාත භාවිතයෙන් ගඟේ පළල ආසන්න මීටර්ස්වල පට්ටම ලේසි ගණනක් වාහිත නැතුණාට මේ ඉන්නේ ගඟ. right? ඔයා ඉන්නේ මෙතන. පළමු අවස්ථාව. ඔයා ඉන්නේ මෙතන. right? ඔයා මෙන්න මෙතන තියෙන ගහක් දිහා තමයි බලන්නේ. මේ තියෙන ගහක් දිහා තමයි බලන්නේ. right? ගහ. right? ගහක් පිළිසමු. අපරා දැන් තියෙන කෙල්ලන් දිහා බලනවා. ගවලක් ඇත්තේ නැහැ. හරිද? එන්න ගඟේ පල්ල. right? ඔයා දැන් මෙතන ඉඳන් බලලා යා යනවා 75ක් මෙහෙට. මෙහෙට යනවා 75. දැන් ආ ඉන්නේ මෙතන. right? දැන් ඒ ගහ තියෙන දිශාව බැලුවට පස්සේ අංශක 210කින් පේන්න ඕනේ. පුතේ උතුරු දිශාව මෙහෙ දිශාව කියලා ගත්තොත්. එතකොට අංශක 210ක් කියලා කියන්නේ පුතේ සමස්ත 180ක් හැරෙනවානේ මෙහෙට හැරෙනකොට. මෙතනින් මෙහෙට හැරෙනකොට 180ක් හැරලා ඉවරයි. නේ 210ක් කියලා තව අංශක 30යි නේද? එතකොට මෙතන අංශක 30කින් බැලුවනම් හරි නේද? කියන්නේ මෙතන අංශක 30ක් නේද? તો සමස්ත මේ කෝණය කියන්නේ සමස්ත මේ කෝණය උතුරේ ඉඳන් බැලුවොත් පුතේ මේ උතුරු පැත්ත මේ කෝණය අංශක 210යි. ඕක තමයි අද දල සටහන ඉන්නවා. ඒතර ඕක අංශක 210 නම් මේක අංශක 30 නම් මේකත් අංශක 30යි පුතේ. ඒකාන්තර කෝණය කියන එකට සමාන හින්දා මෙතන ඉඳන් මෙතනට 75යි මේ අංශක 90ක් නිසා. නවා නිර්මාණය වෙන්නේ මෙන්න මේ ඉතාම සරල ත්‍රිකෝණ නේද? ගඟේ පල්ල x නම් මෙතන 75 නම් මෙතන පුතේ අංශක 30යි කෝණය. මොකද තමයි ආගේ නිර්මාණය වෙන්නේ. නව දාන්නක් දාලා tan අංශක 30. tan අංශක 30 සමානයි සම්මුඛ පාදයේ 75යි මධ්‍ය පාදයේ x නැ x සමානයි tan අංශක 30 කියන්නේ එකට මුල 3යි. tan අංශක 30 tan 30. එතකොට පුතේ x සමානයි 75. එකට මුල 3 නම් උඩට මුල 3 එනවා. 75යි මුල 3යි මීටර කියලා ගන්න. 75යි මුල 3යි මීටර කියලා ගන්නවා. පැහැදිලි? ඉතාමත්ම සරල ගානක්. එහෙනම් ගඟේ පළල x සමානයි 75යි මුල 3යි. ආසන මීටරයට සොයන්න කියලා තියෙනවා. ඉතින් අපි මෙන්න මෙහෙම දැන් තියෙනවා. මුල 3 1.73 ආදේශ කරනවා.
ඒ ආසන්න මීටරයට හොයන්න තියෙන්නේ. එහෙනම් 75ට ආදේශ කරන්න මූල තුන කියන්නේ 1.73. සුළු කරලා බලන්න කීයක් වෙනවද කියලා. ආසන්න මීටරයට අහනවා. 129.75. 129.75 වුණාම ආසන්න මීටරයට ගත්තම උත්තරේ 130යි මීටර කියලා අපිට. ඔන්න උත්තරේ ආසන්න 8.73යි 129.75යි 130යි මීටර කියලා එනවා. අට බලන්න දෙකද මේ දත්ත සටහන යන්නේ. අපි ඉස්සෙල්ලා දිගංශය මයින් උතුරු ඉනවා. ඒතර අංශ 210ක් කියම 180ක් වෙනවා මේ කොටසට. මෙතනට තව 30ක් වෙනවා ඔක්කොම 210ක් කියලා අපිට එනවා. ඒතර මේ කොටස මෙතන 180යි 110යි. රයිට්. එහෙනම් අපි ඊළඟට යමු දෙවෙනි ප්‍රශ්නේ. නම් පළවෙනි ප්‍රශ්නේ අවසානයි. මේ එසේ කොටසේ පළවෙනි ප්‍රශ්නේ අවසානයි. රයිට්. අපි ඊළඟට යනවා දෙවෙනි කොටසට. කිසියම් ද්‍රවයක තාපාංක ද්‍රවාංකය සහ විශිෂ්ටාවදානතාව සංකල්පයක් දක්වන්න. තමයි ලේසි එකක් අහන්න. ද්‍රවාංක තාපාංක සහ විශිෂ්ටාවදානතාව. ද්‍රව්‍ය right අපි ගන්න පළවෙනි එක ද්‍රවාංකය තාපාංකය සරලව කියන්නේ තාපාංකය තමයි පුතේ සාමාන්‍ය ද්‍රවය අපි අනිත් ගොඩක් නේ පොසිටිව් පැත්තට කියන්නේ තාපාංකය කියන්නේ පුතේ ද්‍රවයක් වාෂ්පයක් බවට පත් වෙන ද්‍රවය වාෂ්පය බවට පත් උෂ්ණත්වය සරලයි හැබැයි මතක තියාගන්න වාෂ්පයේ ද්‍රවය බවට පත් වෙන්නේ තාපාංක උෂ්ණත්වයේදීම තමයි සාමාන්‍ය අපි කතා කරන්නේ පොසිටිව් පැත්තේ ඉඳලා වැඩි වෙන පැත්තේ තමයි මේ වචනේ පාවිච්චි කරන්නේ තාපාංකය කියන්නේ ද්‍රවයක් වාෂ්පය බවට පත් වෙන උෂ්ණත්වය නැත්නම් අනිත් පැත්තට දාතයි වාෂ්පයේ ද්‍රවය බවට පත් වෙන උෂ්ණත්වය කියලා. එතකොට ද්‍රවාංකය කියන්නේ මොකක්ද පුතේ? ඝනය ද්‍රවය බවට පත් වෙන උෂ්ණත්වය. හැබැයි මේ උෂ්ණත්වයේදී තමයි පුතේ ද්‍රවය ඝනය බවට පත් වෙන්නේ. ඝනය ද්‍රවය බවට පත් වෙන උෂ්ණත්වය තමයි ද්‍රවාංකය. ඝනය ද්‍රවය බවට පත් වීම විතරක් නෙමෙයි ද්‍රවය ඝන බවට පත් වෙන අනිත් පැත්තට අපි දාන්නේ ද්‍රවාංකයේ ප්‍රශ්න දාන්න පුළුවන්. ඊළඟ විශිෂ්ටතාව උදාහරණ. දීතාදා කියලා කිටින් කියනවා. මොකද විශිෂ්ටතාව උදාහරණතාව කියන්නේ? යම් වස්තුවක කිලෝග්‍රෑම් 1 ස්කන්ධයක් නේ. යම් වස්තුවක කිලෝග්‍රෑම් 1ක ස්කන්ධයක් මොකද යම් වස්තුවක කිලෝග්‍රෑම් 1ක ස්කන්ධයක් ලියා ගන්න යම් වස්තුවක කිලෝග්‍රෑම් 1ක ස්කන්ධයක් ශේෂාංශක එකකින් හෝ කෙල්ලින් එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය right යම් වස්තුවක කිලෝග්‍රෑම් 1ක ස්කන්ධයක් ශේෂාංශක එකකින් හෝ කෙල්ලින් එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය වන තාප ප්‍රමාණය විශිෂ්ට තාප ධාරිතාව එහෙනම් ඒක තමයි අපිට එන්න ඕන අර්ථකථනය නම් යම් වස්තුවක කිලෝග්‍රෑම් 1ක ස්කන්ධයක් ශේෂාංශක එකකින් හෝ කෙල්ලින් එකකින් ඉහළ නැංවීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය. right ඊළඟට තුන්වෙනි එක තියෙනවා ශේෂාංශක ඍණ 10 පවතින අයිස් කැල්ලක් ශේෂාංශක 110 පවතින වාෂ්පය බවට පත් කරන අවශ්‍ය කරන සමස්ත තාප ප්‍රමාණය. අපි පන්තිත් මේ වගේ ගණන් හදලා තිනවා. 2020 පේපරේ මේ වගේ ප්‍රශ්නයක් නෑ අහුවා. right එහෙනම් දත්ත ටික දීලා තියෙන පුතේ දත්ත ටික හරියට ආදේශ කරා යන්න. එහෙනම් අපි බලමු පටන් ගන්න කොහෙන්ද? ශේෂාංශක ඍණ 10 අයිස් කැල්ල. right ශේෂාංශක ඍණ 10 අයිස් කැල්ල මුලින් මොකද වෙන්නේ? ශේෂාංශක බිඳුව අයිස් කැටේ වඩපත් වෙනවා. ශේෂාංශක බිඳුව අයිස් කැටේ වඩපත් වෙනවා. ශේෂාංශක බිඳුව අයිස් කැටේ මොකද පුතේ වෙන්නේ? ශේෂාංශක බිඳුව අයිස් කැටේ ශේෂාංශක බිඳුවේ ජලය වඩපත් වෙනවා. ශේෂාංශක බිඳුවේ ජලය මේ අයිස් අමතක කරන්න එපා අයිස්. තාම අයිස් දැන් ජලය. දැන් ජලයට තාප සපයනකොට ශේෂාංශක 100 ජලය වඩපත් වෙනවා. ශේෂාංශක 100 ජලය වඩපත් වෙනවා. ශේෂාංශක 100 ජලයට පත් වෙනවා ශේෂාංශක 100 උමාලේ වඩපත් වෙනවා ශේෂාංශක 100 උමාලේ ශේෂාංශක 100 උමාලේ තාපේ සපයනකොට ඒ උමාලය 110 උමාලේ වඩපත් වෙනවා ඔන්න අවස්ථා විපර්යාස අවස්ථා කොටස් පහක් තියෙනවා මෙතන ලැබෙන තාපය අපි කියමු Q1 මෙතන ලැබෙන අපේ Q2 මෙතන දෙන තාපය Q3 මෙතන දෙන තාපය Q4 මෙතන දෙන තාපය Q5 අවශ්‍ය සූත්‍රය කියන්නේ මෙතනට එන අයිස් වල ms delta t නේ අයිස් වලට මෙතන ගුප්ත දාප අවස්ථාවනේ අයිස් ජලය වඩපත් වෙන උෂ්ණත්ව නැසීම තොර ml මෙතන උෂ්ණත්ව නැසීමක් තියෙන ඉඳපුදී ආයි ms delta t මෙතන ආයි උෂ්ණත්ව නැසීමක් නැහැ පුතේ එහෙනම් ආයි ml
මෙතනයි ms delta t උෂ්ණත්වය වෙනස් වීමක් තියෙනවා නේද මතක තියාගන්න උෂ්ණත්වය වෙනස් වීමක් තියෙන දාට ms delta t පදාර්ථ අවස්ථාවේ පරාසය අයිස් ජලය ඊට පස්සේ මෙතන ජලය තියෙන්නේ මේ උමාලය කාඩපත් වීම අවස්ථාව පැහැදිලිද උමාලය කාඩපත් කරන අවස්ථාව එන කල්පනාකාරී වෙන්න නිවැරදිව උත්තර දාගන්න දැන් ආයෙත් එකක් දාලා හදමු right and q1 කියන්නේ කීයද ස්කන්ධය ග්‍රෑම් 100යි ස්කන්ධය ග්‍රෑම් 100ක් කියන්නේ මෙතන 100 වෙනස් වෙන්නේ නැහැ රොහිත් ක්‍රියාවක් කියන්නේ දශම එකයි අපි බලමු දත්ත ටික දක්වා දාගෙන යන්න අයිස් වල විශිෂ්ටතාව ධාරිතාව 2060යි උෂ්ණත්වය වෙනස් වීම පුතේ 10යි උත්තර මෙයා කැපෙනවා උත්තරේ පුතේ 2060යි ජූල් එතන 2060යි ජූල් මෙතන අයිස් වල Q2 දශම එකයි L කියන්නේ පුතේ අයිස් වල විලේනයේ විශිෂ්ට ගුප්ත තාප ධාරිතාව 335 ඩිග්‍රී 10 බල 3යි 335 ඩිග්‍රී 10 බල 3යි 10 බල එකක් අයින් වෙනවා මෙතන ඒතර දෙකයි උත්තරේ Q2 සමානයි 33500යි ජූල් right Q3 ගලයට ms delta right 4200 නම් මෙතන එනවා Q3 සමානයි 0.1යි 4200යි උෂ්ණත්වය වෙනස් වීම 100යි එතකොට පුතේ මෙතන දශම ස්ථාන එකක් කැපෙනවා Q3 සමානයි 42000යි ජූල් 42000යි ජූල් 42000යි ජූල් right එහෙනම් Q3 හරි එහෙනම් Q4 වලට එමු Q4 අපි මෙතනින් හදමු Q4 කියන අතන අවස්ථාව හරිනේ මෙතන දාමු Q4 right Q4 සමාන ml දාන්න තියෙන දැන් ජලයට දාන්න තියෙන්නේ එතකොට 0.1යි කුමාරයේ විශිෂ්ට අවධාරිතාව දින දින පුතේ 1840යි අන්න එතන තමයි පොඩි අවුලක් තියෙන්නේ වාෂ්පීකරණේ කුමාරයේ විශිෂ්ට අවධාරණේ වාෂ්පීකරණේ 2260 ඩිග්‍රී 10 බල 3යි 2260 ඩිග්‍රී 10 බල 3යි එතකොට මෙතන එකක් මෙතන කපලා යනවා උත්තරේ මෙතන 2යි එතකොට එන්නේ Q4 සමානයි 222600 226000 කියන්නේ උතන වැඩි මාර්ගයක් ඉන්නේ එතන සාකච්ඡා කරද්දී නැහැ නේද හරිනේ ඊළඟට පුතේ අවසාන කොටස Q5 අතන අන්තිම එක Q5 ඒක මෙතන තරතේ Q5 සමානයි 0.1යි මෙතන තියෙනවා අගය 1840යි 1840 උෂ්ණත්වය 10යි ඒතර උත්තරේ Q5 සමානයි 1840යි ජූල් කියලා. එහෙනම් මට උත්තර ගන්න තියෙනකොට මෙන්න මේ ටික එකතු කරා නම් හරි. මේ ටික ටක් කරලා එකතු කරලා බලන්න කීයක් එනවා කියලා. හරියට අහලා බලන්න. 2060යි 33500යි 42000යි 226000යි 1840යි 3,50,400ක් කියලා එන්න ඕන. 3,50,400. 3,50,400 බලන්න ඒක එනවද කියලා හරි. මෙතන 2060 එතන හරි. මෙතන 335 10 බල 3ට එකක් යපුවම 2යි ඒතර බිංදු 2යි දාන්න පුතේ 33500යි. මෙතන දශම ස්ථාන එකක් යපුණා එතකොට මෙතන එක බිංදුවයි දාන්නේ right එතකොට 42000යි. මෙතන පුතේ දශම එකට අතරින් දෙකක් යපුණා එතකොට 22යි 60යි තව බිංදු 2යි එතකොට 2,26,000යි. ඊළඟට මෙතන දශම එකට එකක් යපුණා එතකොට 1840. ආදේශිකින් කියලා බලන්න 4200ත් එක්ක සුළු කරලා right හරියටම හරි right අවසාන උත්තරේ මෙහි තාප වක්‍රය උෂ්ණත්වය වැඩි වෙන පැත්තට තාප වක්‍රය අඳින්න ඕන. ඒ කියන්නේ ගන්න පටන් ගන්න තියෙන ඍණ 10. ඒතර මේ තාප වක්‍රය නිවැරදිම අවස්ථාවක් ඇත්තේ නැහැ. හරිද? තියෙන්න ඕන මේකේ සටහන නිවැරදිව. right පුතේ? තාප වක්‍රය අඳින්න කියනවාම ඍණ 10න් පටන් අරන් අදාළ තාප ප්‍රමාණයට අනුකූලව නිකන් සරලව අඳින්න තියෙන්නේ
සරලව අඳින්නදී. කො වැඩිම වෙලාවක් යන්නේ කුමාලය බවට පත් කරනවා. දැක්කනේ? එතකොට තාප වක්‍රය අඳින්න කිව්වම අපි කාලයත් එක්ක අඳිනව නැත්නම් තාපයත් එක්ක අඳිනව. right? උෂ්ණත්වය මේ උෂ්ණත්වය වෙනස් වීම කාලයත් එක්ක අඳින්න. නැත්නම් තාපය. මෙතන තාපය දාන්නත් පුළුවන් කාලය දාන්නත් පුළුවන්. මොකද කාලයේ තාපය පුතේ ඒකාකාර ප්‍රවේගයකින් සපයන නම් කාලයේ තාපයට අනුරූපව ගමන් කිරීම සිද්ධ වෙනවා. right? බලන්න අඳින්නේ තාපය හෝ කාලය. right? දැන් ඔයා හිතන්නේ ඒකාකාර බන්සන් බර්නර් එකකින් මේක ඍණ 10 ඉඳන් 110ට අරන් යනවා කියලා. එතකොට ඍණ 10න් පටන් ගන්න. අනාත්තන්න ඕනේ 110යි. right? මෙතන 100. right? එතකොට සේෂන්සක බිඳුව. ඔයාලට 2060යි පුතේ ගියේ. එතකොට මෙන්න මේ වගේ පොඩි කාලය යම් පොඩි ප්‍රමාණයක්. T1 2060ට අදාළ කාලය. පොඩි කාලය. ඊට පස්සේ මෙතන තියෙන්නේ සම්පූර්ණ අයිස් විතරයි. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතනට එනකොට මෙතන ඉඳන් ඔයාලට අලුත් විපර්යාසයක් වෙනවා. අයිස් කැටේ දිය වෙනවා. අයිස් කැටේ දිය කරන්න අපිට අවශ්‍ය වෙලා තිබුණොත් එතකොට අයිස් කැටේ විරේණී ගුප්ත තාපදාරිතව එතකොට තියෙනවා 33500ක් අපිට අවශ්‍ය වෙනවා. එතකොට ඒක ටිකක් දිගයි. අයි ටිකක් දිග තාපයක් නේ. දිගයි. ඊළඟට 42000. එහෙනම් මෙන්න මේකට වඩා චුට්ටක් වැඩි වෙන්න උෂ්ණත්වය වැඩි වෙනවා. හරිනේ ඇයි ඒ? මෙතන සේෂාංශක ඍණ 10 ඉඳන් බිඳුව දක්වා අයිස් විතරයි තියෙන්නේ. මෙතන ඉඳන් මෙතන යනකොට අයිස් ජලය දෙකම තියෙනවා. දැන් තියෙන්නේ සේෂාංශක බිඳුවේ මෙතන මේ. මෙතන හරියටම තියෙන සේෂාංශක බිඳුවේ ජලය. දැන් යා සේෂාංශක 100 ජලය කොටපත් වෙනවා. දැන් සේෂාංශක 100. එතකොට මෙන්න මේ පරතරයයි. මෙන්න මේ පරතරයට වඩා මේ පරතරය ටුට්ටක් වැඩි වෙන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. ටුට්ටක් වගේ වැඩි වෙන්න. හරිද? දැන් තමයි නියම වෙන්නේ. සේෂාංශක 100 ඉඳන් තියෙන ජලය සේෂාංශක 100 උමාලේ පාඩපත් වෙන ලොකු තාපයක් පුරා ගන්න. ලොකු තාපයක්. ඒක මේකට වඩා ලොකු තාපයක්. මතකනේ 2,26,000ක් අපිට ආව ඉස්සර ජූල් ගන්න. ඊළඟට ඒක ඊළඟ එක අඩු 1840ක් වගේ පොඩි ගානක් එන්නේ. එතකොට අර කියන අයිස් තුනේ කොටස වගේම පොඩි ඇන්ගල් එකකින් 110කට මුගක් අදින්න. ඔන්න ඔච්චරයි. සරල සටහනක් අදින්න. සරල සටහනක් අදින්න. උෂ්ණත්වය වැඩි වෙනවා. බලන්නකො. ඍණ 10 එක්කෙනාට තාපය සැපුවම සෙල්සියස් බිඳුවේ අයිස් කැටේ වෙනවා. සෙල්සියස්ක බිඳුවේ අයිස් කැටේට තාපය සපයනකොට සෙල්සියස්ක බිඳුවේ ජලය වෙනවා. දැන් තියෙන්නේ මෙතන ජලය විතරයි. සෙල්සියස්ක බිඳුවේ ජලයට තාපය සපයන උෂ්ණත්වය වැඩි වෙනවා 100 දක්වා. මෙතන ජලය විතරයි තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? සෙල්සියස්ක 100 දී තාපය සපයනකොට ජලයයි හිමාලයයි දෙකම තියෙනවා. ජලය හිමාලය දෙකම තියෙනවා. දැන් මෙතනින් ඉන්නේ හිමාලය විතරයි. හිමාලයට තාපය සපයනකොට මෙතන දක්වාම යන්නේ හිමාලය. right? ඔන්නනේ අවස්ථා පැරාසස් සෙට් එක. පැහැදිලි වුණේ ඒකට වඩා මෙන්න මේ කාලය T2, මේ කාලය T3, මේ කාලය T4 අනාදි වශයෙන් වලට කියන්න පුළුවන්. මේ කාලය T5 අනාදි වශයෙන් මාක් කර ගන්න පුළුවන් පොඩි පොඩි පරතර මේ ටික. ඔයා කියන ටික මාක් කර ගන්න පුළුවන්. right? සංසන්දනයක් අවශ්‍ය වුණොත් ඒක සංසන්දනය කරන්න. ඔය ටික තමයි අහලා තියෙන්නේ. මේක තමයි අපි අදාළන තාප වක්‍රය. නම් අපි පළවෙනි වර්ජ පේපර් එක මෙතනින් අවසාන වෙන පුතේ. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි මුසරණ දෙවියන්ට ජය වේවා. අපි ඉදිරි කටයුතු සාර්ථක කරගෙන යමු. එහෙනම් හැමෝටම ජය වේවා.